ආයිබෝන්ට හරි පුතාලා හරිද සම්බන්ධ වුණාද හැමෝම වගේ බලන්න කවුද අඩු සිතුම් සහරිනේ හරි ජනනි හරි නෙත්මින හරි චතුමි හරි බුත්තින්යා හරි දිලිත හරි නෙත්මිකත් හරි නෙත්මින හරි සිතුම් හරි සිතුමි කවුද පුතේ අඩුයිද කවුරු හරි සර් වෙනුසරණි නෑ වෙනුසරණි ඒක තමයි හරි නේද වෙනුසරණි ආවද නැත්නම් විදුන් හරි වෙනුසරණි නැත්නම් මොකද හරි අපි සම්බන්ධ වෙනකන් ටිකක් බලමු එහෙනම් පුතා අපි ගිය සතියේ කතා කරේ පරිසරයේ පාඩම මතක ඇති පුතාලා මොකද්ද පරිසරයේ පාඩම අපි කතා කරේ වැඩ පහසු කිරීමේ මං ඔව් වැඩ පහසු කරන මාර්ග ගැන කතා කරේ පාඩම වැදගත් පාඩමක් එතකොට ඒකේ සමහර කාරණා පහ ශ්‍රේණියටත් සම්බන්ධයි එතකොට මේවා තව ටිකක් දියුණු වෙලා තමයි ඊළඟ පන්තියට එන්නේ ඒ නිසා අපි මෙන්න මේ ගැන බැලුවා රෝදය ගැන බැලුවා අපි පුතාලට මතකද රෝදය බිහි වෙච්ච ආකාරය ගැන අපි කතා කරා මතකද රෝදේ කොහොමද හරි මං අර බයිසිකලයක ෆොටෝ එකක් කිව්වා බැලුවද ඔව් සර් පිටිපස්සේ රෝද කරගෙන කොහමද ඒක පුතේ මේ අර දැන් ඒකේ තිබුණා නේද පොඩි නිකන් ෂීට් එක වගේ තැනක් දැන් එතන ඉඳගෙන ඒක පදින්න වගේ තැනක් තිබුණා දැක්කද ඔයාලා කකුල් දෙක තියලා කරකවන්න ලොකු රෝදේ තැනක් තිබුණානේ ඒක කරකවනකොට ලොකු රෝදේ තල්ලු වෙනකොට පොඩි රෝදේ නිකම්ම යන්නේ ඒක අමාරුයි ඉතින් ඕක අමාරුයි එහෙම යන්න මොකද දැන් පොඩි රෝදෙට සම්බන්ධයක් නැහැනේ ඉතින් ලොකු රෝදේ කරකවන්න ඕනේ මහාන්සියෙන් එතකොට කුඩා රෝදේ යනවා හරිද හැබැයි ඊට වඩා පහසු වුණා ඔය දියුණු වෙනකොට දම්වැල ඇවිල්ලා එහෙනම් දියුණු කරලා දම්වැල ආවා දැන් රෝද දෙක සම්බන්ධ කරා දම්වැලකින් ඒ අනුව තමයි පුතේ ඔන්න දැතිරෝධ භාවිතයත් එක්ක මේකේ ඒ බයිසිකලේ දියුණුව වුණේ ඉතින් මුල් අවස්ථාව එහෙම තමයි තිබුණේ ඒක ඉතින් අමාරුයි යන්න හැබැයි දියුණු වෙනකොට දැතිරෝධ උදව් වෙලා දම්වැල උදව් වෙලා පහසු වුණා ඒතකොට තේරුණාද ඔව් සර් හරි ඔව් සර් එහෙනම් ඔන්න මේකේ ක්‍රියාවලිය අපි මේ ගැන ලිව්වා එදානේ මේක ලිව්වානේ ඔව් සර් ලිව්වා හරි එහෙනම් පුතාලට තේරෙනවද මේ මිනිස්සු යම් දේවල් ලෝකේ හොයාගත්තට පස්සේ ඒකේ ඊළඟ නිමවුම ඊටාම ඉක්මනින් නිම වෙනවා දැන් මුලින් තමයි වැඩේ අමාරු මුලින් එකක් හොයාගන්න එක තමයි අමාරුව හැබැයි ඒක හොයාගත්තට පස්සේ ඊළඟ නිෂ්පාදනය ඊටාම ඉක්මනින් ඒක ටික දියුණු වෙනවා ඊට පස්සේ ඒකේ උපරිම අවස්ථාවට එනවා දැන් අපි ගත්තොත් එහෙම රැහන් වලින් ඇදලා රැහන් වලින් ඒ කියන්නේ වයර් වලින් ඇදලා කතා කරපු දුරකථනය කවුද හොයාගන්නේ කවුද හොයාගන්නේ දැන් ඒ කියන්නේ කේබල් වලින් වයර් වලින් ඇදලා සම්බන්ධ කරලා තිබුණු දුරකථනයේ මුල් යුගයේ කවුද ඒක හොයාගත්තේ කියන්නේ දන්නේ නැද්ද ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල් ඔව් ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල් හැබැයි ග්‍රෑම් බෙල් ඕක හොයාගන්න එයා කොච්චර මහන්සි වුණාද ග්‍රෑම් බෙල්ට එකපාරම ඕක අදහසක් ආවේ නැහැ එයා ගොඩ මහන්සි වෙලා එයා කාමරයක ඉදි තවත් කාමරයක එහා ටිකක් ඈත කාමරයක හිටපු යාළුවෙකුට තමයි ඉස්සෙල්ලම කතා කරේ දැන් ඔයාලා අර පොඩි කාලේ යෝගට් කෝප්ප දෙකක් අරගෙන මැද්දෙන් නූලක් දාලා ගැට ගහලා යෝගට් කෝප්පේ ටිකක් දෙන්න චුට්ටක් ඈතට ඇදලා වයර් එක නැත්නම් මේ නූල ටිකක් ඇදෙන්න තියලා එක්කෙනෙක් කනට තියලා අනිත් එක්කෙනා
කටට තියලා කතා කරනකොට අර කනට ඇහෙනවා එයා එතනම කතා කරනවා වගේ. දුරකථනයේ මූල ආරම්භය. ඔය අවස්ථාව වගේ එකක් තමයි මේ ග්‍රැහම් බෙල් මුලින්ම හොයාගත්තේ. ඉතින් ඒ ග්‍රැහම් බෙල් හොයාගත්තු දුරකථනය අද බලන්නකො කොච්චර දියුණු වෙලාද කියලා. අද වෙනකොට දුරකථනයේ තාම දැන් එදා කතා කරන්න විතරයි පුළුවන් උනේ. අද වෙනකොට බලන්නකො ඒක පරිගණකයක් වගේ වෙලා. කම්පියුටර් එකක් වගේ වෙලා. දැන් කම්පියුටර් එකටත් වඩා අපිට දුරකථනයේ සමහර වෙලාවට අපිට පහසු වෙනවා කාර්යයන් වල. ඉතින් එතකොට බලන්නකෝ ඒ මූලික සොයා ගැනීමට පස්සේ මිනිස්සු ඊළඟට ඒකෙන් විවිධාකාර දේවල් පුතේ ඒක දියුණු කරගෙන ඉස්සරහට කරගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි ලෝකේ හැම දෙයක්ම මුලින් තමයි හොයා ගන්නකොට අමාරුව හොයා ගන්න එක ඒක දියුණු වෙනවා. දැන් මුලින්ම විදුලි බුබුල හොයාගත්තේ කවුද? ඇලෙක්සැන්ඩර් තෝමස් අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන්. ඉතින් තෝමස් අල්වා එඩිසන් විදුලි පහනක් විදුලි බල්බයක් සූත්‍රිකා බල්බේනය හොයාගත්තේ. දැන් මේ සූත්‍රිකාව ගිනිගෙන දැවෙන හින්දානේ ආලෝකයක් ඇති වෙන්නේ. එතකොට මේකට ටන්ස්ටන් කියන ලෝහයනේ යොදාගත්තේ. ඉතින් මේ ලෝහය යොදා ගන්න එකපාරම එයාට හම්බ වුණේ නැහැ. මෙයා කෙඳි වර්ග 1000ක් විතර යොදලා පරීක්ෂණ කරලා අවසානයේ තමයි මෙයාට ඔය දැල්වෙන දඟරය ඒ දැල්වෙන කම්බිය හම්බ වුණේ. ඉතින් එයා ඒ හිතන්නකො දවසකට එකක් කරත් කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් එහෙම දවසට එකක් කරන්නේ නැහැ නේ කොහොමන්නේ. ඉතින් ඒ විදිහට පර්යේෂණ දහස් ගණන් කරලා තමයි ඒගොල්ලෝ එවැනි නිර්මාණ ලෝකෙට දායාද කළේ. එහෙනම් විදුලි බුබුල එදා හොයාගත්තු තෝමස් අල්වා එඩිසන් අද විදුලි බුබුලුත් එක්ක බලන්නකො. අද විචිත්‍ර විවිධ වර්ණ රටා මවන විවිධ විදුලි බුබුලු බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙනම් ඒවා දියුණු වෙලා CFL ද මේ ටියුබ් ලයිට් කියන්නේ අපි ඒවා කියන ප්‍රතිදීප්තාලෝක පහන් ඊට පස්සේ CFL ඊට පස්සේ LED ඔන්න ඔහම දියුණු වෙවි ඒවා ඇවිල්ලා තියෙනවා. ඒක ඒකේ ප්‍රතිඵලයක්. අද වෙනකොට ඒවා විවිධාකාර විදිහට වෙනස් වෙවි එනවා. එහෙනම් ලෝකේ හැම එකම මුලින් හොයන දේ තමයි ඊළඟට මිනිස්සු ඒක තවදුරටත් සංවර්ධනය කරන්නේ. හරි. එතකොට ඊළඟ කාරණාව තමයි පුතේ අපි 3 ශ්‍රේණියේදී මතක ඇති. ඔයාලා මෙන්න මෙහෙම එකක් කප්පිය ගැන ඉගෙන ගත්තා. කප්පි වලින් 3 ශ්‍රේණියෙන් අර යමක් අදින්න පහසු වෙනවා කියන එක ඉගෙන ගත්තා. දැන් මේ අපි හිතමු මේ එකම සමාන ගඩොල් කැටයක් කියන්නකෝ. මේ ගඩොල් කැටේ මෙහෙම අතින් ඔසවන කොටයි කප්පියක් යොදාගෙන ඔසවන කොටයි වෙනසක් තියෙනවාද කියලා අපි බැලුවා. මොකද කියන්නේ පුතේ මේකේ එකද ලේසි දෙක අවස්ථාවද ලේසි? දෙක අවස්ථාව. හරි. එහෙනම් වැඩ පහසු කරගන්න කප්පි භාවිත කරනවා. හරිද? යටින් දැන් පොතේ අපි අරට යටින් ලියමු. වැඩ පහසු කිරීම සඳහා වැඩ පහසු කර ගැනීම සඳහා කප්පි යොදා ගැනීම. කප්පි යොදා ගැනීම. සර් ඒකේ පරිසරයේ පොතේද ලියන්න ඕනේ? පරිසරය. ඔව් මේ පරිසරය යන්නේ. මොකද්ද සර් මාතෘකාව? වැඩ පහසු කර ගැනීම සඳහා කප්පි යොදා ගැනීම. ඒක මාතෘකාවක් නෙමෙයි පොඩි කරුණක් විදිහට උතන ලියන්නේ. වැඩ පහසු කර ගැනීම සඳහා කප්පි යොදා ගැනීම. ඒකට තරුවක් දාන්න මුලට. ටිකක් ඉන්න සර්. ලියවද? සර්.
ලියවද? ඔව් සර්. හරි. ඊළඟට යටින් ලියන්න කප්පියක් මගින් යම් වස්තුවක් කප්පියක් මගින් යම් වස්තුවක් ඉහළට ඇදීම පහසු බව පහසු බව කප්පියක් මගින් යම් වස්තුවක් ඉහළට ඇදීම පහසු බව හඳුනා ගැනීම. ඒකට ඉරක් ගහන්නකෝ. ඉරක් ගහලා පුතේ මේ අවස්ථා දෙක අඳිමු අපි. සර් අපා කියන්නකෝ. අපි කිව්වේ කප්පියක් මගින් යම් වස්තුවක් ඉහළට ඇදීම පහසු බව හඳුනා ගැනීම කියලානේ. ඔව් සර්. හරි. දැන් පුතේ ඔතන මෙන්න මේ කප්පි දෙක අඳින්න අවස්ථා දෙක සාමාන්‍ය සරල නිකන් ආසන්නව අඳින්න කොට ලස්සනටම ඕනේ නෑ. පුළුවන් හැටියට අඳින්න මේ ගහක අත්තක බැඳලා වගේ මෙතන පෙන්නලා තියෙන. ඉතින් ඒක ඇල්ල ඔහම ඇඳාම ඇති. කප්පිය මොකක් හරි එක එල්ලලා තියෙනවා වගේ තියෙන්න ඕනේ. මෙතන අතින් උස්සනවා වගේ පේන්න ඕනේ. මේක එක රූපය දෙක රූපය කියලා නම් කරගන්න. සර් ඊට පස්සේ ඔය ස්ක්‍රීන් එකේ දාලා තියෙන රූපය අද ගන්නද? ඔව් පුතේ මේ රූප දෙක අපි අඳිමු. ගොඩ වෙලා ගන්න එපා සරලව අඳින්න. ඇඳගත්තා සර්.
පුතේ තව අඳිනවද? ඔව් සර්. ඉහත අවස්ථා දෙකෙන් භාරය පහසුවෙන් ඉහළට ඇදිය හැකි වන්නේ ලිවද පුතේ? සර් භාරය කවුද පුතේ එක්කෙනෙක් කියන්නකෝ මොකද්ද මේ වාක්‍යය? මට ඒක දැන් ඔයාලා අහුවා මට මාරු වුණා. ඔයා කියන්නකෝ පුතා මේ ලියපු ටික. ඉහත අවස්ථා දෙකෙන් භාරය පහසුවෙන් ඉහළට ඇදිය හැකි වන්නේ නැත්නම් ඇදගත හැකි වන්නේ දෙවන අවස්ථාවේ දීය. දෙවන අවස්ථාවේ දීය. සෙතුමි ලියලා ඉවරද? නෑ සෙතුමි. සර්. ඈ? නෑ සර්. කවුද ලියලා ඉවර? නෙත්නික සර්. හා? නෙත්නික සර්. නෙත්මික හරි. දැන් ලියපු වාක්‍ය කියාගෙන යන්න. ඉහත අවස්ථා දෙකෙන් භාරය පහසුවෙන් ඉහළට ඇදිය හැකි වන්නේ දෙවන අවස්ථාවේදීය. දැන් පුතා ඔන්න ඉගෙන ගත්තා කප්පිය යොදාගෙන අපිට වැඩක් පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙනම් ඉහළට බරක් ඔසවනකොට කප්පිය යොදා ගන්න පුළුවන් පහසු කරගන්න. අපි 3 දී ඉගෙන ගත්තා කප්පිය යොදා ගන්න ආනත තලයකින් උඩට ගන්නකොට කප්පියක් කොහොමද භාවිත කරන්න කියලා. දැන් මේ සරල කප්පියක් නිර්මාණය කර ආනත තලයක් දිගේ වස්තුවක් ඉහළට ඇදීම කියලා තියෙන්නේ. අපි 3 ශ්‍රේණියේදී ඒක ඉගෙන ගත්තා. පුතාලට මතකද? 3 දී එහෙම එකක් ඉගෙන ගත්තා මතකද? ඔව් සර්. හොඳයි. හරි. එහෙනම් ඒකට මම ආයි පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි ඉස්සරහට යමු. දැන් පුතේ ඊළඟට අපි මේ මෙතන තියෙන උපකරණ ටික අඳුරගෙන තියෙනවා. 3 ශ්‍රේණියෙන් තමයි මේ උපකරණ ටික අඳුරගත්තේ. මොකද්ද ওই පළවෙනි උපකරණය? අඬුව. ඔව් ඕකට අපි අඬුව කියන්නේ කටර අඬුව කියමු. මොකද්ද? කටර අඬුව. ඔව් කටර අඬුව. ඊට පස්සේ කියන්නකෝ මේක මොකද්ද? ගිරය. මේක මොකද්ද? කතුර නේද? හරි. ඔන්න ඔය උපකරණවල ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අපි අඳුර ගන්න ඕනේ. මේ පාඩමේ වැදගත්ම කොටස් තමයි මේ. මම ඔය වැදගත් කොටස් ටික කරන්නේ. එතකොට පුතාලා අපි ඒක කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් මේ කටරඬුව ගත්තොත් මේ කටරඬුවේ පුතාලා දැකලා තියෙනවද? මෙන්න මෙතන. මෙතන ඇණයක් වගේ මේක මේ අඬු දෙක සම්බන්ධ වෙන්න ඇණයක් වගේ තැනක් කැරකෙන තැනක් තියෙනවා. දැකලා තියෙනවද? ඔව් සර්. දැකලා තියෙනවානේ. හරි. මේ එතකොට මේ ගිරයෙත් පුතේ එහෙම තියෙනවා. එහෙමත් දැකලා තියෙනවද? ඔව් සර්. කතුරෙත් මෙතන තියෙනවා ඇණයක්. දැකලා තියෙනවද? ඔව් සර්. right. එහෙනම් අපි අර ඉස්සරලා මතකද ඇඳපු ඔය කප්පියට මම අදින තැනට නැත්තම් ඉහළට ඔසවන තැනට කිව්වනේ බලය යොදන තැන ආයාසය කියලා. එහෙනම් මේ වස්තුන් තුනේ අපි ආයාසය නැත්තම් බලය යොදන තැන මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැන් කියන්න පුළුවන්ද මෙයාගේ මෙන්න මේ රූපේ බලය යොදන්නේ කොතෙන්ද කියලා? කොතෙන්ද මේකේ බලය යොදන්නේ අපි? අර මේ අඩු දෙකක් වගේ තියෙන
මෙන්න මෙතන. ඔව් මෙතෙන්ටනේ අපි අල්ල ගන්න තැනටනේ බලය යොදන්නේ. ගිරේ. මේකෙත් මේ මෙන්න මේ කෙරවලවල් වල තමයි බලය යොදන්නේ. කතුරෙත් එහෙනම් පුතේ මේ දෙපැත්තේ මෙන්න මේ දෙකෙන් තමයි අපි බලය යොදන්නේ. අතින් යොදන බලය මේ හැසුරට තමයි යොමු කරන්නේ. එහෙනම් ඔන්න බලය යොදපුවාම ඒ බලය යොදනවත් එක්කම මේ තියෙන ඇණය මොකද වෙන්නේ? ඇණය මත ඒ බර තද වෙලා හිටිනවා. ඇණය මත මේ යොදන බලය එතන එහෙමම තද වෙලා එතනට බරක් දැනෙනවා. මේ ඇණයට. දැන් මේක අපිට අතින් එහෙම අල්ලගෙන ඉන්න බෑ. අපි තද කරා දැන් ගිරේ මෙතනින් තද කරාදී මෙතන අපිට නිකන් අල්ලගෙන ඉන්න බෑ. මෙතන යකඩ ඇණයක් නැතුව අපි කෝටු කෑල්ලක් වගේ දැහුවොත් කෝටු කෑල්ල කඩාගෙන යනවා. ඒ කියන්නේ අපි යොදන බලයට වඩා වැඩි බරක් වැඩි මේ ශක්තියක් මෙතෙන්ට යෙදෙනවා. ඒක දරාගෙන ඉන්න ඕනේ මෙතන. එහෙනම් මෙතන හොඳ ශක්තිමත් බවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙතනින් කැපෙන්නේ. එහෙනම් කාර්ය සිද්ධ වෙන්නේ මෙතන. එහෙනම් කතුරෙන් කාර්ය සිද්ධ වෙන්නේ මෙතන. මේකේ කාර්ය සිද්ධ වෙන්නේ මෙන්න මේ මෙතනින්නේ. මොකක් හරි අපි කපා ගන්න. එහෙනම් පුතේ ඔන්න මේ උපකරණවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහ. එහෙනම් මේකට බලයක් අපි යොදන්න ඕනේ. ඒ බලය දරා ගන්න තැනක් තියෙන්න ඕනේ. ඒ ක්‍රියාව සිද්ධ වෙන්න තැනක් තියෙනවා. දැන් මේවා අනුව එකිනෙකට වෙනස් වෙනවා. පේනවා ඇති වල. දැන් මේකේ කැපෙන තැන අපි හිතමු කම්බියක් කපනවා කියලා. ඒතකොට මේ හරහා දාපුවලා මෙතන කට් එකක් තියෙනවනේ අර කම්බිය කපන තැන. මෙතෙන් කපන්න පුළුවන් නේ අර නේද? එතෙන්ට දාපුවම මේකේ කැපෙන්නේ මෙතන. අපි බලය යොදන්නේ මෙතෙන්ට. බලය රඳා පවතින්නේ මෙතන. කැපෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ කෙරවලෙන්. දැන් ගිරේ ගත්තොත් එහෙම නෙමෙයි. අපි බලය යොදන්නේ මෙතනින්. ඒකේ අර ඇණය තියෙන්නේ මෙතනින්. කැපෙන තැන තියෙන්නේ මැද. අපි බලය යොදන තැනත් අර බලය රඳා පවතින තැනත් අතරමැද්දේ තමයි කැපෙන තැන. දැන් මේකේ වෙනස් නේ ඊට වඩා. මේකේ කැපෙන තැන එළියේ තියෙන්නේ. ඒතර මේකේ ගත්තොත් අපි බලය යොදන තැනයි මේ ඇණයයි අර හරියට කටරඬුව වගේ තමයි. එහෙනම් පුතේ මේ මෙව්වගේ ඒ විවිධ ක්‍රියාවලීන් සඳහා ඒ නිෂ්පාදනය කරලා තියෙන්නේ කිසියම් තාක්ෂණික ඔන්න ඔය ක්‍රමවේදයක් අනුව. ඔව් කියන්නේ. අද ඔය ඔතන ඇණයක් වගේ තියෙන කැරකෙන එක. ඔව්. ඒකට කියන්නේ ලක්ෂය කියලා නේද? ඔව් ලක්ෂය. ඔව් ඒක මම එතන තාම කීවේ නෑ ඔයාලට. මෙන්න මේක ඒක ඉස්සරහට කියන්නම් මේ ඔව්. හරි. එතකොට අපි මෙන්න මේ හැම එකේම මේ බලය මං කිව්වා ඔයාලට බලය රඳා පවත්වා ගන්න තැනක් කියලා. ඒතකොට අපි යොදන බලය මෙතනින් රඳා පවතිනවා. ඔන්න ඕක එතන තමයි එක තැනක් කොතන හරි ඒක යෙදෙනවා. මේ භාණ්ඩේ නම් මෙතන. මේකේ නම් මෙතන. මේකේ නම් මෙතන. එහෙනම් ඔන්න ඔය තැන අපි හඳුන්වනවා ඔයා ඔය අහපු එක ලක්ෂය කියලා. මොකක්ද ඒකට කියන්නේ? ලක්ෂය. හරි. හොඳයි. අපි පොඩි මාතෘකාවක් ලියාගමු. උපකරණ කිහිපයක් ඇසුරින් පහත සඳහන් උපකරණ කිහිපයක් ඇසුරින් පහත සඳහන් දේවල් හඳුනා ගනිමු. උපකරණ කිහිපයක් ඇසුරින් පහ සඳහන් දේවල් හඳුනා ගනිමු. 1 2
අතින් පළවෙනි එක පුතේ අතින් තෙරපුම වරහන් ඇතුලේ දාන්න බලය කියලා. අතින් තෙරපුම වරහන් ඇතුලේ බලය. යොදන ස්ථානය. අතින් තෙරපුම වරහන් ඇතුලේ බලය වරහන් වහලා බලය කියන එක වරහන් වහන්න යොදන ස්ථානය. ලියවද පුතේ? ලිව්වා සර්. 2 අංක 2 කරකැවෙන ස්ථානය. මෙතන ලියන්න කරකැවෙන ස්ථානය. කරකැවෙන ස්ථානය. වරහන් ඇතුලේ කරකැවෙන ස්ථානය. ඒකට අපි කියනවා ලක්ෂය. ඒක ලියන්න මෙහෙමයි ලයන්න හල් කයන්. ලක් ඊට පස්සේ මූර්ධජ ෂ. මූර්ධජ ෂ. ඊට පස්සේ යංශය. ඊට පස්සේ යංශය. ඊට පස්සේ යයන්. ල හල්කයන්න මූර්ධජ යංශය යයන්. ලක්ෂය. අංක 3 ඒක වරහන් වහන්න. මෙතන 3 කියලා අංක 3 වල දාන්න. උපකරණය මගින් වස්තුව මත උපකරණය මගින් වස්තුව මත බලය යොදන ස්ථානය. උපකරණය මගින් වස්තුව මත බලය යොදන ස්ථානය. හරිද පුතේ ලියවද? ලිව්වා සර්. දැන් පුතේ අපි ඕක පෙන්න ගමු මේවා ඇසුරින් කටරඬුවක් අඳින්න මේක බලාගෙන කටරඬුව අඳින්න. සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. පුතාට සිග්නල් ප්‍රශ්නයක් ඇති නේද පුතේ පේන්නේ නැද්ද? පේනවා සර්. පුතේ පේන්නේ නැත්තම් පුතේ පොඩි සිග්නල් ප්‍රශ්නයක් හින්දා තමයි එහෙම වෙන්නේ. සිග්නල් අඩු වෙනකොට පේන්නේ නැහැ. සර් සිග්නල් හොඳට තියෙනවා. ඔව් මොකක් හරි ඉතින් වෙන මොකක් හරි එහෙමනම් පුතේ එහෙම සමහර සිග්නල් පෙන්නුවත් එහෙම වෙනවා පුතේ. ඔය
සිග්නල් තියනවා කියලා පෙන්නුණත් එහෙම වෙන අවස්ථා තියෙනවා. මොකද දැන් ඔය වැහි ගතිය ඔය එක එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඔයා දැන් කටරඬුව අඳින්නකො මං කියන එක අහලා කරන්න. ඒතකොට ඔයාට මං කියන්නම් කටරඬුව අඳින්න. ඊට පස්සේ මං කියන්නම් කොහොමද වෙන්න ඕනේ කියලා. පුතාට කටරඬුවක් ඇඳ ගන්න පුළුවන් නේද? මං රූපේ වන්නද? ඕනේ සර්. ඕනේ සර්. දැන් පේනවා සර්. රයිට්. ඒක තමයි. කටරඬුව අඳින්න. දැන් ඔය කටරඬුව ඇසුරින් ඔය අවස්ථා තුන අපි නම් කරගමු. ඊට පස්සේ මේ දෙක ඔව් ඇඳලා මෙහෙම ඊතලයක් ගහන්න. මේ දෙකට අපි එතන ලියමු අතින් තෙරපුම යොදන ස්ථානය කියලා. අතින් තෙරපුම යොදන ස්ථානය. අතින් තෙරපුම යොදන ස්ථානය. ඒක අපි බලය යොදනවා තැන කිව්වේ අන්න එතන. අපි මේ කරකැවෙන තැනට අපි ලක්ෂය කිව්වා. ඒකත් නම් කරගමු. ලක්ෂය ඊට පස්සේ අපි කැපෙන තැන මෙතෙන්ට ගහන්න. සර් එතෙන්ද මොකද ලියන්නේ? තුන්වෙනි එකටද? ඔව්. කැපෙන තැනට පුතේ ඔයාලා දැන් මම ඉස්සෙල්ලා කිව්ව මතකද උඩ කරුණු තුනක්. අන්න ඒකේ අවසාන කරුණ. උපකරණය මගින් වස්තුව මත බලය යොදන ස්ථානය. උපකරණය මගින් සර් ඉඩමදිනේ. ඉඩමදි? ඔව්. ඉතින් පහළට එන්න ලියන්න පුතා.
රූප සටහනේ කොතනින් ඒක කුඩාවට පහලින් ලියන්නේ දැන් එක දිගට ලියන්න බැයි නම් පහලින් ලියන්න. තේරුණාද කියන එක? දැන් මෙහෙම උපකරණය මගින් කියලා ලියලා ඊට පස්සේ පහලින් ලියන්න. ඒක ගැටලුවක් නැහැ. උපකරණය මගින් වස්තුව මත වස්තුව මත බලය යොදන ස්ථානය. වස්තුව මත බලය යොදන ස්ථානය. ලීවස හරි. දැන් පුතේ මෙන්න මේ විදිහට අඳින්න ගිරය ඇඳලා ගිරයේත් ඔය කොටස් තුන අපි නම් කරමු. එතකොට පුතේ ගිරය මේ ඇණය තියෙන තැන බලන්න. right. ගිරය අඳින්න. මෙතන ඇණය තියෙන්නේ. ඇණය තමා ලක්ෂය කියන තැන. බලය යොදන තැන තමා මේ අඬු දෙක. මේ කැපෙන තැන තමා පුතේ. එතකොට මේ අපි දන්නනේ සාමාන්‍ය පුවක් ගෙඩියක් හරි මොකක් හරි තියෙන තැන ගිරේට අන්න එතන. පුළුවන් ද පුතාලට ඇඳ ගන්න? කියන්න. පුළුවන්ද? පුළුවන් සර්. right. මේකෙත් අර විදිහට ඊතල ටික ගහන්න මේ කැපෙන තැනට ඊතලේ ගහලා ලියන්නේ උපකරණය මගින් වස්තුව මත බලයේ යෙදෙන යොදන ස්ථානය. ඒ විදිහටම කතුරත් අඳින්න ඕක ඇඳලා ඉවර වෙලා කතුර පුතේ ගෙදරදී අඳිමු. ඔය දෙක දැනට ඇඳ ගන්න කතුර අඳින්න ඉඩ තියාගන්න. කතුර ගෙදරින් ඇඳලා ඔය විදිහටම නම් කරන්න. දැන් ගිරේ විතරක් ඇඳගමු.
පුතේ ඉවරද? තව වෙලාව ඕනේද අඳින්න? ඉවර නෑ සර්. ඉවර නෑ සර්. හා. සර් ඉවරයි. සර් ඉවරයි. පුතේ ඇතිද? තව ඕනේද? වෙලාව ඇතිනේ? තියෙන සර්. තව ඔව් තියෙනවා. සර්. ඉවරයි සර්. හරි. එහෙනම් පුතාලා කතුර ගෙදරදී අඳින්න. කතුර ගෙදරදී අඳින්න ওই විදිහට නම් කරන්න. එතකොට හරි. right. එතකොට ඕක තමයි පුතේ මේකේ යම් කිසි වෙලාවක අපෙන් ඇහුවොත් මේ ස්ථානය මොකද්ද මේ තැන මොකද්ද කියලා ඔන්න ඔය ටික මතක තියාගන්න. ලක්ෂය කියන්නේ මේ මෙන්න මෙතන. දැන් ඒතර ඔකට අපි ඒ දුන්න නම් ටික මතක තියාගන්න ඕනේ. ඒක ටිකක් ඊළඟ දවසෙත් ඇඳලා බලන්න ආය රූපයක් ඒ විදිහට නම් කරගන්න පුළුවන්ද කියලා. හරි. ඊට පස්සේ අපිට තව වැදගත් එකක් මේ පාඩමේ තමයි මේ බල්බය. හරිද? බල්බ නිරීක්ෂණය කර ඒවායේ සුවිශේෂ ලක්ෂණ හඳුනා ගැනීම. එතකොට අපිට බල්බ දෙකක් ගැන නිරීක්ෂණය කරන්න තියෙනවා. එකක් LED බල්බේ මේ රතු පාට එක, අනිත් එක සාමාන්‍ය සූත්‍රිකා බල්බ. එතකොට පුතාලා අපි ලියමු මාතෘකාවක් බල්බ නිරීක්ෂණය කර ඒවායේ සුවිශේෂ ලක්ෂණ හඳුනා ගැනීම. සර් ඉස්කෝලෙන් කරා. හරි. මේක පුතාලා එහෙම මාතෘකාව ලියා ගන්න. සර් ලියාගෙන දෙක අදින්න ඕනේද? ඔව් මේ බල්බ දෙක අඳින්න ඕනේ. සර් මොකද්ද කිව්වේ? මේ බල්බේ ඉස්සෙල්ලාම මේ බල්බ් එකක් අඳින්නකො මේ ලොකු බල්බේ අඳින්නකො ඉස්සෙල්ලා. මේ බල්බේ ඇඳ ගන්න රතු පාට බල්බ් එක පොඩ්ඩක් පස්සේ අඳිමු. මාතෘකාව ලියා ගන්න ඉස්සෙල්ලා බල්බ නිරීක්ෂණය කර ඒවායේ සුවිශේෂ ලක්ෂණ හඳුනා ගැනීම කියලා මේ පළවෙනියටම තියෙන බල්බේ ඇඳ ගන්න. අපි ඊට පස්සේ මේ බල්බේ කොටස් පුතේ අඳුර ගන්න යන්නේ. එතකොට මේ වගේ වීදුරුවක් තියෙනවා පුතේ ආවරණය කරපු. ඒකට අපි කියනවා වීදුරු ආවරණය කියලා. මෙන්න මේ කොටස අපි නම් කරගමු බල්බේ ආරක්ෂාවට. මේක ඇතුලේ වායුවක් දාලා තියෙනවා. ඒක පිටට යනවනේ නැත්තම්. ඒ නිසා අපි ඒකට කියනවා ආවරණය කරලා තියෙන මේ කොටසට වීදුරු ආවරණය කියලා. හරිද? අපිට ලියන්න පුළුවන් වීදුරු ආවරණය. ඊට පස්සේ පුතේ බල්බයේ මේ දැල් වෙන කොටස තමයි බල්බේක වැදගත්ම කොටස.
මේ මෙතන ඇතුලේ බලන්න මෙහෙම කොහොම කම්බි දෙකක් වගේ එනවා මෙහෙම ඇවිල්ලා මෙතන තියෙනවා ඔයාලට මේක ඇවිලෙන කොටසක් ඔන්න ඔහොම දඟරයක් වගේ තැන. හරිද? අන්න ඒ කොටසට අපි කියනවා සූත්‍රිකාව කියලා. මේ ඔන්න ඔය කොටස තමා කවුද තෝමස් අල්වා එඩිසන් අර පරීක්ෂණ 1000ක් විතර කරලා හොයාගත්තේ. එහෙනම් අපි ඒකට කියනවා මොකද්ද පුතේ නම? සූත්‍රිකාව. මෙන්න මේකට ඊතලයක් ගහන්න. ඔය ලස්සනට ලියන්න සූත්‍රිකාව. ලස්සනට ලියන්න. සූ යන්න සයන් පාපිල සූත්‍රිකාව සූත්‍රිකාව කියනකොට තයන්නට තියන්නයි රකාරාංශයයි. නීවස. හරිද? මේකේ රකාරාංශ එනවා සූත්‍රිකාව. ඊට පස්සේ පුතේ දැන් ඕකේ ලෝහ මේ ආවරණයක් තියෙනවා. ඒකට පිත්තල කොපුව කියලාත් කියනවා ලෝහ ආවරණය කියලාත් කියනවා. මෙන්න මේ කොටසට ඊතලයක් ගහන්න. ඒක අපි සාමාන්‍ය කුඩා බල්බ වල පිත්තල වෙන්න පුළුවන්. ලෝහයක් තමයි තියෙන්නේ විදුලිය ගමන් කරන පිත්තල කොපුව. පිත්තල කොපුව ඊට පස්සේ පුතේ අපි මේ යට බල්බයට විදුලි ධාරාව යොදන අනිත් අග්‍රය අපි ඒකට කියනවා මෙන්න මේකට ඊයම් අග්‍රය. මේක ඊයම් ඇසුරින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කැලලට කියනවා ඊයම් අග්‍රය කියලා. අපි ඒක ලියමු ඊයම් අග්‍රය. ඊයම් අග්‍රය. ඔන්න පුතේ බල්බයක මේ අවස්ථා ටික වීදුරු ආවරණයේ සූත්‍රිකාව පිත්තල කොපුව නැත්නම් ලෝහ කොපුව කියනවා ඊයම් අග්‍රය කියනවා. මෙන්න මේක තමයි බල්බයක අනිවාර්යෙන් පුතේ කොටස් ටික වෙන්නේ. එතකොට මේ බල්බය දැල් වෙන්නේ ඇඳලා ඉවරද පුතාලා? ඇදලා ඉවරයි සර්. හරි. දැන් මේ බල්බයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද දන්නවද? දැන් මේ බල්බයට පුතාලා දැන් ওই සූත්‍රිකාව කියලා මෙතන ඇඳලා තියෙනවානේ කොටසක්. මෙන්න මෙතන. මෙන්න මෙහෙම දඟරයක් තියෙනවානේ. එතකොට මේ දඟරයට විදුලි ධාරාවක් ගලාගෙන එන්න ඕනේ. අපි දැන් බැටරි කෑල්ලක් අරගෙන මේ විදිහට බැටරි කෑල්ලක් අපි ගත්තොත් මේකේ ධන ආරෝපණ කියන අපි මේ පැත්තෙන් එන ධාරාව අනිත් පැත්තට කියන අපි ඍණ ආරෝපණයන් කියලා. දැන් මේ ධන ධාරාව අපි මේකට සම්බන්ධ කරන්න ඕනේ. ඒක විතරක් බෑ මේ ගලාගෙන යන ධාරාව ආපහු ගලාගෙන එන්න ඕනේ ඍණ පැත්තට. එතකොට ඒකට තමයි මේක තියෙන්නේ. මේකට හයි කරන්න ඕනේ. ඔහොම හයි කරොත් තමයි මේක පත්තු වෙන්නේ. හැබැයි දැන් බල්බය ඇතුලේ තියෙනකොට කොහොමද මේක වෙන්නේ කියලා ඔයාලට පොඩි අපහැදිලිතාවයක් ඇති. ඒ නිසා මේක වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් බලමු. දැන් පුතේ බල්බයක ඇතුළත මෙන්න මෙහෙම දැන් අපි ගත්තොත් මේ වීදුරු කොටස මේකේ මේ ලෝහ කොටස කියලා හිතන්නකෝ.
මේකේ ඔහොම ගහලා මෙතන ඊයම් අග්‍රය තමයි මෙතන තියෙන්නේ. දැන් පුතේ මෙන්න මේ සූත්‍රිකාවට සම්බන්ධ මේ කණු දෙක වගේ තියෙන එතන ඔහොම තමයි මේක සම්බන්ධ කරලා තින්නේ මේක කියන්නකෝ. දැන් මේ කණු දෙකට මේ අපි මෙතන මේ තියෙන ධාරාව යවන්න ඕනේ. එතකොට මොකද්ද දන්නවද ඔකේ කරලා තියෙන්නේ? මේ එක කණුවක් මෙන්න මේ ලෝහ අග්‍රයට ඇතුලෙන් සම්බන්ධ කරලා තියෙනවා. බුත්තින්‍ය තේරුණාද? සෙතුමි, නෙත්මික, නෙත්මින තේරුණා සර්. හරි. එතකොට අනිත් එක මේ අනිත් අග්‍රය ගෙනල්ලා ඊයම් අග්‍රයට අමුණලා තියෙනවා. ඒක ඇතුලෙන් තියෙන්නේ අපිට පේන්නේ. දැන් එතකොට අපි විදුලි ධාරාව සපයනකොට මෙන්න මේකේ දැන් මේක වෙලා තියෙන්නේ මේක එකක් මෙන්න මේ පිටපැත්තට හයි කරලා තිනවා ඇතුලෙන්. එතකොට මේ කොහේ ගෑවුවත් කරන්ට් එක මේකට එනවා. අනිත් එක ඇතුලෙන්ම ගෙනල්ලා මේ ඊයම් අග්‍රයට හයි කරලා තියෙනවා. එතකොට අපි සපයපුවාම මේ මෙතන පිටපැත්තේ කොතෙන්ට වයර් එකක් ගෑවත් මෙයා මේක ස්පර්ශ වෙලා හින්දා මෙයාට ධාරාව ගලාගෙන යනවා. එතකොට මේ ඊයම් අග්‍රයට දෙන එකත් එහෙමයි මේ ඊයම් අග්‍රයට මේ ඇතුලෙන් මේක සම්බන්ධ වෙච්ච හින්දා මේ ධාරාව යනවා. එතකොට මේ බල්බය දැල් වෙනවා. ඉතින් ඕක අපිට පේන්නේ නැති වුණාට ඇතුලේ තියෙන්න ඕමයි. මේ පරිපතේ යම් තැනකින් බිඳුනොත් පුතේ මේක දැල් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බල්බයක මෙන්න මේ සූත්‍රිකාව කඩලා ගියොත් එහෙම මේ බල්බය අපිට පිච්චුණා කියලා කියන්නේ. මේ සූත්‍රිකාව ඔහොම කැඩිලා ගියොත් එක තැනක සම්බන්ධතාවයේ බිඳුනොත් මෙතනින් සමහරලාට සූත්‍රිකාව ඔන්නෝම කම්බිය කැඩෙනවා. මේ මෙතෙන්ට සම්බන්ධයි මේ ටික කැඩිලා. දැන් මේක පත්තු වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් මෙතෙන්ට හයි කරගන්න මේක ආපහු දල්වන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑනේ. ඕක අර වීදුරු ගුලිය ඇතුලේනේ තියෙන්නේ වීදුරු බෝලේ. ඒක අපිට අමුණන්න බෑ ආයි. එහෙනම් ඔය සාමාන්‍ය සූත්‍රිකා බල්බයක මෙන්න මේ නිතර වෙන දෙයක් තමයි මෙන්න මේ කම්බිය කැඩෙන එක. මේක කැඩුනහම නැවත පත්තු කරන්න බෑ. එහෙනම් ඔන්න බල්බයක ක්‍රියාකාරීත්වය. හැබැයි ඔయిత වඩා වෙනස් වෙනවා LED බල්බය. right. එහෙනම් මේ ඊළඟට අපි අඳිමු යටින් ලියන්න පුතා LED බල්බය. LED කියලා ලියන්නේ අකුරු ඔක්කොම කැපිටල් වලින්. L E D කැපිටල් වලින් ලියන්නේ ඔක්කොම LED බල්බය කියලා ලියන්න. LED එකක් අඳින්න පුතේ ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට චූටියට නෙමෙයි ටිකක් ලොකුවට වගේ පොඩ්ඩක් අඳින්න. එන්දනේ. හරි. LED එක අඳිනකොට විශේෂත්වයක් තියෙනවා. පුතාලට මේකේ පේනවද මේ එකක් දිගයි කියලා? පේනවද? ඔව් සර්. LED එකේ එක කූරක් දිගයි එකක් කොටයි. අනිවාර්යෙන් අඳින්න ඕනේ එහෙමමයි. හරි. දැන් ඒකේ පුතේ ඕකේ දැනගන්න ඕනේ කොටස තමයි ධන සහ ඍණාග්‍රය කියන එක. ඔය LED වල තියෙනවා ධන සහ ඍණ කියලා අග්‍ර දෙකක්. LED එකේ ඔයාලා හිතන්නේ ධනාග්‍රය මොකද්ද? දිග එක. ඔව් දිග කූර. අපි ඒකට ඊතලයක් ගහලා ලියමු ධන අග්‍රය කියලා.
ඒකට අපි කූරක් ගහලා ලියමු ධන අග්‍රය. ඊතලයක් ගහලා ලියන්න. දයන්න මහ ප්‍රාණ ධන අග්‍රය මෙතන රකාරාංශය එක පේන්නේ නැහැ මේ පහළට තියෙනවා ඈ. ඊට පස්සේ අනිත් එකට ඊතලයක් ගහලා ලියන්න ඍණ අග්‍රය කියලා. ඍණ අග්‍රය කියලා. ඉරු අකුර දන්තජන යන්න ඍණ අග්‍රය. ඊතලේ ගහන්න ඕනේ. ඊතලේ හිස තියෙන්න ඕනේ. අපි පෙන්නන දෙයට ඊතලේ අනිත් පැත්තට ගැහුවොත් වැරදි. අකුරු පැත්තට නෙමෙයි ඊතලේ හිස තියෙන්න ඕනේ. අපි පෙන්නන දෙයට මොකක් හරි. දැන් මේකේ කූරටනේ. දැන් මේකේ මේ වීදුරු හරි ප්ලාස්ටික් හරි මොනවා හරි ඒ වගේ දෙයක් තියෙන. ඒතකොට මේක වීදුරු ආවරණය. ඊට පස්සේ මේකේ ධන සහ ඍණ කියන එක පුතාලා වරහණක් ඇතුලේ දාගන්න ඕනේ. මේ ධනාග්‍රය පෙන්වන්නේ එකතු කිරීමේ ලකුණක් විදිහට සංකේතාත්මකව ඍණාග්‍රය පෙන්වන්නේ අඩු කිරීමේ සංකේතයේ විදිහට. එතකොට පුතා මේක වරහණක් ඇතුලේ දාගන්න ඕනේ. මේක පහලින් මේකෙත් එහෙම දාන්න. බැටරි කෑල්ලෙත් ඕක තියෙනවානේ ඔයාලට මතක ඇති. ලියවද පුතේ? ලිව්වා සර්. හරිනේ. ඔන්න දැන් මේක තමයි සාමාන්‍යයෙන් අපිට බල්බ් එක අඳුර ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ඊළඟට අඳුරගමු වියලි කෝෂ. අපි ලියමු වියලි කෝෂයක කොටස් හඳුනා ගැනීම. වියලි කෝෂයක කොටස් හඳුනා ගැනීම. හරිද පුතේ? වියලි කෝෂයක කොටස් හඳුනා ගැනීම. ඊට පස්සේ මෙතනින් එක බැටරියක් අඳින්න, දෙකම අඳින්න එපා පුතේ.
ලොකු බැටරිය ඇඳ ගන්න. ඇන්දද ඔව් සර්. හරි දැන් ඕකේ කොටස් ටික පුතේ අපි අඳුරගමු. මේකෙත් අපිට අර වගේම පුතේ අග්‍ර දෙකක් තියෙනවා. පුතාලට කියන්න පුළුවන්ද මේ උඩ තියෙන අග්‍රය මොකක්ද? ධන අග්‍රය. මේ තියෙන්නේ ඒක මේ බැටරි කෑල්ලේ ලියලත් තියෙනවා. පුතාලගේ බැටරි කෑල්ලෙත් මෙතන ධන ලකුණ දාන්න. එතකොට මෙන්න මෙතන අර টොප් එකක් තොප්පියක් වගේ තියෙනවා. ඒකට ඊතලයේ ගහලා මෙතන අපි ලියමු ධන අග්‍රය කියලා. ධන අග්‍රය කියලා. ඊට පස්සේ මේකේ පහළට මෙහෙම ඊතලයක් ගහලා පුතාලට පුළුවන් ඍණාග්‍රය මොකක්ද කියලා මෙහෙම ඊතලයේ වල හරස්සන ගහගන්න. මේකේ අපි ලියනවා ඍණාග්‍රය කියලා ඉස්සරලා වගේම. ඉරු අකුර හරි. දැන් ඔන්න පුතාලට පුළුවන් බල්බයක අග්‍ර අඳුර ගන්න. මේක ගත්තොත් උඩ ධන පහළ ඍණ ආදි වශයෙන් තියෙන්නේ මතකයි දැන්. මේක ධන මේක ඍණ විදිහට. පුතේ මේ ධනාග්‍රයේ සිට ඔයාලා මේක අඳින්න එපා. මෙන්න මෙහෙම පහළට ඇතුලෙන් තියෙනවා කූරක්. වියලි කෝෂයක ඇතුලෙන් තියෙනවම කූරක්. තේරුණාද? බැටරි කෑල්ලක නැත්නම් වියලි කෝෂයක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ කූරක්. එතකොට ඒක අපි ඒකට කියනවා කාබන් කූර කියලා. මොකද පුතේ ඒකට කියන්නේ? කාබන් කූර. ඔහොම එකක් තියෙනවා ඇතුලේ. හරි. ඔව් ඔව්. එහෙම එකක් තියෙනවා. කාබන් කූර. හරි. ඊට පස්සේ ඕකේ තව දේවල් තියෙනවා. ඉතින් අපි ඒවා මේ පන්තියේදී කතා කරන්නේ නැහැ. දැනට අපි ඔහොම එකක් ඇතුලේ තියෙනවා කියලා මතක තියාගමු. හරි. ඊළඟට දැන් පුතේ බල්බ දැල්වීම ඊළඟ අවස්ථාව. මේ තියෙන්නේ බලන්නකො බල්බ දැල් වෙන අවස්ථා තමයි මෙතන පේන්නේ. ඔයාලට පේනවද පුතේ බල්බ දැල් වෙන අවස්ථා ටික? ඔව් සර්. ඔව්. හරි. දැන් එතකොට මේ අපි ඉස්සලා ඉගෙන ගත්තු මේ සූත්‍රිකා බල්බ වලට ප්‍රශ්නයක් නැහැ. ධනාග්‍ර ඍණාග්‍ර මාරු වුණා කියලා ගැටලුවක් නැහැ මේ බල්බේට. ඒ නිසා ඒකේ මේ විවිධ ක්‍රම වලට මේව දල්ව ගන්න පුළුවන්. right. දැන් පුතාලා මෙන්න මේ කොටස පොඩි මාතෘකාවක් ලියන වයර් සම්බන්ධ කරමින් බල්බ දල්වා ගැනීම කියලා.
මොකද්ද සර් හරිද? මාතෘකාව? වයර් සම්බන්ධ කරමින් ඔතින් සම්බන්ධ කරමින් බල්බය දල්වා ගැනීම. ඔතන තියෙන රූප සටහන් ටික පුතාලා නිරීක්ෂණය කරන්න බලන්න අඳින්න යන්න එපා. බලන්න ඒ වගේ අවස්ථා මොකක් හරි වාටද මෙතන දැල් වෙන්නේ නැති වෙයි හරි මොකක් හරි එහෙම ඔක්කොම දැල් වෙනවද නැද්ද කියලා ඉස්සලා නිරීක්ෂණය කරන්න බලන්න. ඔක්කොම දැල් වෙනවා සර්. ඔක්කොම දැල් වෙනවා නේද? ඔව්. ඔක්කොම දැල් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. දැල් වෙනවා සර්. ඔව් ඔව්. දැල් වෙනවා තමයි. හරි. එහෙනම් පුතේ එතකොට මේ බල්බ ටික විවිධ ක්‍රමවලට දල්වන්න පුළුවන් කියලා මේ පෙන්නලා තියෙන්නේ. හැබැයි මේ හැම එකකම අපි දැනගන්න ඕනේ දේ අර මුලින් ඉගෙනගත්තු දේම තමයි. මොකද්ද? බල්බයට විදුලි ධාරාව ගලාගෙන යන්න ඕනේ තැනක් තියෙනවා. ඒ සූත්‍රිකාව මේ සූත්‍රිකාවට ධාරාව ගලාගෙන යන්න මේකට එකකුත් වයර් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඊයම් අග්‍රයටත් ලෝහ නැත්නම් මේ පිත්තල කොපුවටත් පුතේ විදුලි ධාරාව ගලාගෙන යන්නම ඕනේ කියන එක දැන් මතකේ තියෙන්න ඕනේ. ඒ අනුව තමයි අපට පිළිතුර හොයන්න වෙන්නේ. මේ වගේ තැනකට උත්තර හොයන්න උනොත් දැන් මේ රූප සටහන් ටික මම ඔයාලට එවන්නම්. ඔතන අඳින්න ඉඩ තියන්න මේ ටික. මේක අඳිනකොට මෙතන චුට්ටක් මේ සමහරට මේ එවන රූපේ පැහැදිලි නැති වෙයි. ඉතින් ඔයාලා ඒක මේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න මෙහෙම මම කියන්නම්. දැන් මේකේ මේ ඊයම් අග්‍රේ මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙන්නේ. මේකේ ඊයම් අග්‍රේ මෙතන තියෙන්නේ. හරිද? එතකොට ඊයම් අග්‍රයට ඍණාග්‍රයෙන් ධාරාව එනවා. ධන එකෙන් ගලාගෙන යන ධාරාව මෙතන මේ ලෝහ කොප්පුවට සම්බන්ධ වෙනවා. දැන් මේ බල්බ් එක පෙරලලා තියෙන්නේ. දැන් කොයි පැත්තෙන් ගැලුවත් ප්‍රශ්නයක් නෑ ධාරාව. දැන් ධනාග්‍රයේ උඩ තියෙනවා ඍණාග්‍රයට ඊයම් අග්‍රය සම්බන්ධ කරනවා. දැන් ධනාග්‍රයෙන් එන වයර් එක ලෝහ පැත්තට දීලා තියෙනවා. මේකේ කරලා තියෙන්නේ මොකද්ද? ඒක අනිත් පැත්ත හරවලා ඊයම් අග්‍රයට දෙනවා ධන පැත්තෙන් එන එක ලෝහ කොපුවට සම්බන්ධ කරනවා ඍණ ධාරාව. මෙතන වයර් දෙකක් යොදාගෙන ධන ධාරාව ලෝහ අග්‍රයටත් ඍණ ධාරාව ඊයම් අග්‍රයටත් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට පුතේ ඒ වයර් දෙකක් යොදාන. ඉතින් මෙන්න මේ අවස්ථා ටික පුතාලට මම එවන්නම්. ඒක ඇඳ ගන්න පොඩ්ඩක් ඉඩ තියන්න. හරිද? තේරුණාද පුතේ කියප එක? ඔව් සර්. ඔව්. තේරුණා සර්. හොඳයි. දැන් අපි අහලා බලමු මොනවා හරි ගැටලු තියනවාද කියලා ඔයාලට. බුත්තින්යා තේරුන්නේ නැද්ද? මොනවා හරි ප්‍රශ්න තියෙන තැන් තියනවාද? බුත්තින්යා තේරුණා සර්. තේරුණා නේද? රයිට්. බුත්තින්යා හරි. එතකොට අපි අහමු ජනනීගෙන්. ජනනී මොකද කියන්නේ පුතා? තේරුණා සර්. ඊළඟට අපි අහමු චතුමි. චතුමි චතුමි. ඔව්. ඊළඟට නෙත්මික. තේරුණා සර්. නෙත්මින. තේරුණා සර්. සිතුම්සා. තේරුණා සර්. විදුන්. විදුන්. සෙතුමි. සර් LED බල්බ් එක පත්තු වෙනකොට ඒකේ කොහොමද අර සූත්‍රිකාව වගේ තියෙන්නේ? ඔව් පුතේ ඒක හැබැයි අරට වඩා ක්‍රියාවලිය වෙනස් වෙනවා. දැන්
LED එකේ ඒක පුතේ වෙනම තාක්ෂණික ක්‍රමයක්. ඒක පුතාලා ටිකක් සංකීර්ණයි. ඒක පුතාලට මෙතනදී ඉගෙන ගන්න නැහැ ඒක. ඒක නිසා අපි එතනදී පුතේ ඒ සූත්‍රිකාව නෙමෙයි තියෙන්නේ වෙනත් ඒකේ තාක්ෂණික ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන පුතේ මෙතන කතා කරන්නේ නැහැ. ඒක ඇත්තටම ඒක දැන් ඔයාට කිව්වට ඒක පැහැදිලි කරන්න එහෙම තාම ඔයාලට අමාරුයි. එතන තියෙන ක්‍රියාවලිය. තේරුණාද? ඒ නිසා අපි ඒක සූත්‍රිකාවක් නොවන වෙනත් ක්‍රමයක් කියලා අපි ඒක මතක තියාගමු. එහෙම හොඳයි නේද? හා සර්. ඔව්. මේ මම සාමාන්‍යයෙන් දැන් ඒකේ තියෙන ඕනනම් මම ඔයාට රූප සටහනක් එවන්නම් ඇතුළත කොහොමද තියෙන්නේ කියලා ගෲප් එකට. ඒකෙන් චුට්ටක් බලන්න අර ඒක ඔයාලට එච්චර වැදගත් නැති නිසා මම ඒ ගැන විස්තර කරේ නැහැ. හරි? ඒක තේරෙන්නේ නැහැ පුතාලට එහෙම කිව්වට ඒක ටිකක් ලොකු වුණාම ඉගෙන ගන්න ඕනේ සංකල්පයක් තියෙන්නේ නේ. හරි. රයිට්. තව තියනවද ගැටලු? කායෙන් හරි අහන්න බැරි වුණාද? තියනවද ගැටලු කියන්න පුතේ? නැද්ද? පුතාලට ගැටලු තියනවද? නැහැ සර්. නෑ නේද? හොඳයි. හරි. එහෙනම් පුතේ අපි දැන් විනාඩි 5ක විතර ඉන්ටර්වල් එකක් ගමු. දැන් 1:22යි 1:23යි කියන්නේ 1:28ට නැවත පුතාලා වාඩි වෙන්න චුට්ටි ඉන්ටර්වල් එකක් අරගෙන. සර් ඊට පස්සේ මොන පොතද කරන්නේ? අපි ගණිතය ගමු ඈ.
පුතේ හරිද? සෙතුමි බුත්තින්යා නෙත්මික හරිද? හරි සර්. හරි සර්. හොඳයි. අර එහෙනම් රූප සටහන් ටික පස්සේ අඳින්න පුතේ මේ බල්බ දැල්වෙන එකේ ලබන සතියේ චුට්ටක් මතක තියාගන්න. අපි ලබන සතියේ චුම්බක ගැන තමයි කතා කරන්නේ පුතේ. චුම්බක භාවිතය ගැන. එතකොට චුම්බකයක ක්‍රියාකාරීත්වය ගැන අපි බලමු ලබන සතියේ. චුම්බකේ තියෙනවා නම් ගෙදර පොඩ්ඩක් හොයලා තියාගන්න. චුම්බක වර්ග හිම අලගාව තියෙනවා නම් හොයාගන්න. මේ ඇල්පෙනිති හරි ටින්ටස් යන හරි තියෙනවා නම් ඒත් පොඩ්ඩක් හොයලා තියාගත්තොත් හොඳයි. පුළුවන් නම් තියෙනවා නම් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. යකඩ කුඩු හරි ටින්ටස් යන හරි ඇල්පෙනිති හරි මේකට ආකර්ෂණය වෙන දේවල් තියෙනවා නම් හොයලා තියාගත් ගන්න. ඊට පස්සේ පුතාලා ඉස්කෝලේ විද්‍යුත් චුම්බකයක් හැදුවද? නැහැ සර්. එහෙනම් ලබන සතියේ එහෙනම් හදපු නැති කට්ටිය ලබන සතියේ මෙන්න මෙහෙම මෙන්න මේ වැඩේ කරගෙන තියාගන්න. යකඩ ඇණයක් ගන්න. යකඩ ඇණයක් හැබැයි මල ටිකක් නොබැදුණු අලුත් යකඩ ඇණයක් අරගෙන තඹ කම්බියක් හෝ කොයිල් කම්බියක් අරගෙන මෙන්න මෙහෙම වටේට ඔතා ගන්න. තඹ කම්බිය කියන්නේ ඔය සාමාන්‍ය ගෙදර වයරින් කරන්න ගන්න වයර් එක ඇතුලේ තියෙන තඹ පාට කම්බිය. කොයිල් කම්බිත් වෙනම ගන්න තියෙනවා. කොයිල් එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කොයිල් කම්බිය ගත්තොත් මේ බැටරියට හයි කරන දෙපැත්ත සුද්ධ කරගන්න ඕනේ. කටර අඬුවක් හරි මොකක් හරි මේ බ්‍රේඩ් එකකින් හරි සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා මේකත් තියාගන්න. ඊට පස්සේ ඔය ඇල්පෙනිති හරි මොන හරි ඒ ටිකත් හොයලා තියාගන්න. ඊට පස්සේ අපි බලමු ලබන සතියේ මේකේ කොහොමද ක්‍රියාකාරීත්වය කියලා. හරි. එහෙනම් පරිසරේ පාඩම මම ඊළඟට මේ උතනින් නතර කරලා පුතාලට යනවා අනිත් පාඩම. මොකද්ද? ගණිතය. එහෙනම් හොඳයි. ගණිතය පුතාලා සූදානම්ද? සර් ඒකේ වැඩක් දුන්නේ නැහැ නේද? ගණිතයේද? ඔව්. හෝම්වර්ක් එකක් තියෙනවා පුතේ චුට්ටක් බලන්න. ගිය සතියේ. ඈ? ගිය සතියේ දීලා තිබ්බා. රයිට්. හෝම්වර්ක් එකක් නේ. ඒක බලන්න පුතේ. සතියේ බලන්න තිබ්බා ඒක ගිය සතියේ බලුවේ නැහැ. ඒක බලමු එහෙනම්. ඒක බලමු අපි. පුතේ චුට්ටක් කියන්න මේ සෙතුමි මොකද්ද පුතේ අභ්‍යාසය? සර් බෙදීම ගණන් වගේක් දුන්නා ඒ ටික මේ හදාන්න කිව්වේ. මම අර අවසානෙට සාකච්ඡා කරේ නැද්ද? ඒක අර අච්චු පොතේ ටික නේද? නෑ සර් වෙන ටිකක් දුන්නා. වෙන ටිකක් දුන්නා. මේ හරි බුත්තින්න කියන්නකෝ මේ ඒ පළවෙනි එක 5059. ආයි කියන්නේ? නෑ සර් 559. ඔව් මොකක්ද ඒක කීවේ? බෙදන්නද? සර් බෙදන්න තිබ්බේ. කීයෙන්ද? 3න් සර්. 500 සර් 559. 559 බෙදීම 3. හරිද? බෙදීම 3 නේ? ඔව් සර්. හරි. ඔව් අපි ඒක බෙදමු. සර් ආය මේ ගණිතයේ වැඩ පොතේ 107 පිටව කරන්න කිව්වා. සර් ඒක දාගරා. ඔව් ඒ අච්චු පොතේ එක නම් එදා අපි කතා කරා පුතේ. උත්තර ටික ඒකේ බැලුවා අපි සාකච්ඡා කරා. ඕනනම් ඒකේ රෙකෝඩින් එක බලන්න ගිය සතියේ මම දාලා තිබුණා ඒක. රෙකෝඩින් එක දැම්මා වගේ මතකයි. ඔව්. හරි පුතේ දැන් අපි යමු ඒ ගානට 500 505ද කියේ පුතේ 55ද කියේ 559. 559 මෙහෙම නේද දීලා තියෙන්නේ බලන්න හරිද කියලා හරි සර්. ඔව් දැන් පුතා
ඔයාලට බෙදීම පුළුවන්. එහෙනම් අපි අර විදිහට බෙදාගෙන යන්න. දීර්ඝ බෙදීම. 5ට 3 ඒවා. 1යි 1 වරක් 3 3යි. 3යි. අඩු කරා පුතේ මේකෙන් 5න් 3ක් 2යි. මෙයා ගෙනාවා ඊතලේ ගහන්න අවශ්‍යම නැහැ. ඉතින් අර අපි පෙන්නන්න විතරයි මේ ගහන්නේ. 5යි දැන් 25යි. 25ට 3 ගොඩවල්. කීයද පුතේ? 8යි. 8යි. 8 වරක් 3 කියලා ගුණ කරලා මෙතන ලියනවා. 8 වරක් 3 24යි. 4යි. ඊට පස්සේ පුතේ අඩු කරනවා මෙන්න 5න් 4ක් 1යි මෙතන නෑනේ බිඳුවයි. මෙයා ගෙනාවා. ඔන්න මම මෙතන එයා පෙන්නුවා. දැන් 19ට 3 ගොඩවල්. 3 වරක් 6යි. එතකොට 6 ගුණ කිරීම 3 18යි. අඩු කරපුවාම ඉතුරු 1යි. එතකොට පුතේ 559 බෙදීම 3 සමානයි 186යි ඉතුරු 1යි කියලා තමයි අපේ පිළිතුර එන්න ඕනේ. පුතාලා හරිද ලියලාද? හරි සර්. හොඳයි. හරි දාගන්න. අපි ඊළඟ එක බලමු. ඊළඟ එක කියන්නකෝ විදුන් 436. 436 සර් 436 නෙමෙයි 780. 780ද? විදුන් මොකක් හරි මාරු වෙලාද බලන්න. 780 බෙදීම කීයද පුතේ? 4 සර්. 4. අපි 4ෙන් බෙදමු. දැන් අපි 7 කියන ඉලක්කමට 4 ඒවා බැලුවා. කීයද 7ට 4 ඒවා? 1යි. 1යි නේ. 1 වරක් 4 4යි. අඩු කළා. ඔන්න අපි අඩු කරපුවාම පුතේ 3යි නේ. 7 අඩු කිරීම 4 3යි. දැන් අපි මෙයා ගෙනාවහම 8යි. 38යි 4 ඒවා. කීයක් විතර තියෙද? 9යි. very good. 9 වරක් 4 36යි. ඉතුරු වෙනවා 8න් 6ක් 2යි. 40 නෙවෙයි 30 නේද? මට 46යි නේ. හරි. එතකොට මෙතන නැහැ. අපි මෙයා ගෙනාවා 20යි. 20ට 4 ඒවා කීයද පුතේ? 6යි. ඈ 6යිද 5යිද? 5යි. 5යි. 5 වරක් 4 20යි. අඩු කරා බිඳුවයි. එහෙනම් අපි 780 බෙදීම 4 සමානයි 195යි ඉතුරු කියලා අපි ලියනවා. ඒක ඉතුරු නෑනේ. ඉස්සලා ඉතුරු නේද? ඉතුරු නෑනේ. එතකොට ඉතුරු කියලා ලියන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ එක අහමු. හරි නම් හරි දාගන්න ඕනි. ඊළඟට අපි අහමු චතුමි චතුමි 880. ආයි කියන්න පුතේ 880 4ෙන් බෙදන්න. 880 බෙදීම 4. 880 සර් දනුක දැන් ජොයින්ට් උනේ. අද පුතේ කරාද මොන හරි සර්? කවුද පුතා? දනුක. ඔයා 3 නේද? ඔව්. පුතේ ඔයාගේ පන්තියේ තියෙන 2යි තියෙන නේද? සර් ඒක පාටම ලින්ක් එකක් ආවා. එතකොට ජොයින්ට් උනේ. මම දැම්මේ නෑ පුතේ. පුතා 2යි තියෙන ජොයින් වෙන්න. හා සර්. හා. හරි පුතේ 8ට 4 ඒවා කීයද පුතේ? 2යි. 2යි දෙවරක් 4 8යි. 8 අඩු කිරීම 8 බිඳුවයි. 8 අඩු කර මෙතෙන්ට ගෙනාවා පුතේ 8ට ආපහු 4 ඒවා 2යි. දෙවරක් 4 8යි. අඩු කරා බිඳුවයි. මෙයා ගෙනාවා. බිඳුවට නෑ. 4 වරක් බිඳුවයි. අඩු කරා බිඳුව. අර විදිහටම ලිව්වා. 880 බෙදීම 4 සමානයි
220යි ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒ නිසා ලියන්න දෙයක් නැහැ ඉතුරුයි කියලා. පුතාලගේ හරි නම් හරි දාගන්න පුළුවන්. ඊළඟට මට කියන්න බලන්න නෙත්මික ඔව් සර්. කියන්න පුතේ ඊළඟ ගාන ඉවරද? තව තියෙනවද? ඉවරයි සර්. තව එකක් ඉවරයි නේද? තියෙනවා සර්. තව එකක් තියෙනවා. කියන්න. 999 කීයද? මේ තුනෙන් බෙදන්න තියෙන්නේ. තුනෙන් සර්. පුතේ 9ට 3 ගොඩවල් කීයද? 3යි. 3යි. 999ද? 909. මේක හරිද? හරිද මේක? ඕක තමයි හරි සර්. පුතා එහෙනම් වැරදිලා ලියවෙන්නේ නැති 909 ඈ 3 එතකොට 9ට 3 ගොඩවල් 3යි 3 අරක් 3 9යි අඩු කරපුවාම පුතේ බිඳුවයි ඔන්න ශූන්‍ය තියෙන්නේ බිඳුව මෙතෙන්ට ගෙනාවා මෙතෙන්ට බිඳුව ශූන්‍ය ආවොත් එහෙම පුතේ මෙතන නොලියා ඉන්න බෑ ඔන්න අපිට වෙන වැරැද්දක් ඔයාලා අතින් මේක බිඳුව ගෙනාවා නැහැ කියලා ලියන්නේ නැහැ මෙතන ලියන්නේ නැති වුණොත් ගාන සම්පූර්ණයෙන්ම වැරදි ඒ නිසා 3 බිඳුවට 3 ඒවා නැහැ කියලා බිඳුව දාන්න ඕනේ. ඔන්න අමතක වෙයි බලන්න හොඳට. බිඳුව අරක් 3 බිඳුවයි අඩු කරා බිඳුවයි. දැන් මෙයාගෙන ආව 9යි. 9ට 3 ඒවා නැවත 3යි. 3 අරක් 3 9යි ඉතුරු නැහැ. එහෙනම් 909 බෙදීම 3 සමානයි 303යි. ආවද පුතාලාට 303 දාවේ 33 දාවේ. 303 ඔව්. 303 සර්. ඔව් මෙතන අමතක වෙලා බිඳුව දැම්මේ නැත්තම් පුතේ 33 කියන උත්තරේ එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් උත්තරයක්. එතකොට වැරදි ඈ. මතක තියාගන්න 33 නෙවෙයි ඈ. හරි. පුතාට ඉස්සලා වැරදිලා ලියුනේ කීයද මේක 999 කියලාද? මේ 999 ලියපු පුතාට උත්තරේ එන්න ඕනේ 39ට 3යි. එතකොට 333 නෙන්නේ. නේද? ඔය බිඳුවයි මේ 9ට 3යි 3 අරක් 3 9යි බිඳුවයි මේක ගෙනාවා ඒ 3යි බිඳුවයි. ඕමනේ. එතකොට මේක තියෙනවා නම් එයා හරි දාගන්න වැරදිලා ලියුණා. හරි. එච්චරයිද පුතා එතන අභ්‍යාස තියෙන්නේ? ඉවරයිනේ? ඉවරයි සර්. හරි. අපි අද රෝම ඉගෙන ගන්නවා කියලා කිව්වා. පුතේ රෝම සංඛ්‍යා කියන ඒවා මේ අපි සාමාන්‍ය භාවිත කරන සංඛ්‍යා වලට කියන්නේ හින්දු අරාබි සංඛ්‍යා. එතකොට හින්දු අරාබි සංඛ්‍යා සහ රෝම සංඛ්‍යා කියන දෙකම අපි භාවිත කරනවා. ඔය පොත්වල බොහෝ වෙලාවට මුල හරියේ පිටු අංක යොදනකොට පුතාලා දැකලා ඇති 1 2 3 කියලා මේ රෝම ඉලක්කම් වලින් මෙන්න මෙහෙම තියෙනවා. කොහොම තියෙනවා? ඒ මුල පොත්වලක මුල පිටුවල අර ආරම්භ කරන්න කලින් තියෙන යම් පාඩම් හරි මොනවා හරි මුල ආරම්භයට කලින් තියෙන කොටස් රෝම ඉලක්කම් වලින් තමයි ගොඩක් වෙලාට පෙන්නන්නේ. එතකොට මෙන්න මේ රෝම ඔව් කියන්නේ මොකක් හරි ඇහුවද පුතා කියන්න නැද්ද? දැන් මේ රෝම සංඛ්‍යා වලටම ඕනෑම එකකට හින්දු අරාබි ඉලක්කමක් නැත්නම් සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. හැබැයි අපිට තියෙන්නේ 1 සිට 10 වෙනකම් විතරයි 4 ශ්‍රේණියට. 5 ශ්‍රේණියට 20 වෙනකම් තියෙනවා. එච්චරයි. එතකොට ඔයාලට මම අදම මේ 20 වෙනකම් කියලා දුන්නාම ඕක වැඩේ ඉවරයි නේද? ඒක ලොකු දෙයක් නෑ. ඔකේ හරිම ලේසි. ඒ නිසා පුතේ දැන් මේ රෝම සංඛ්‍යාවල දැනගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. මේ රෝම ඉලක්කම් එක සැරේක එක කියන එක පෙන්වන්න එකක් යොදනවා. දෙක කියන එක පෙන්වන්න දෙකක් යොදනවා. තුන කියන එක පෙන්වන්න තුනක් යොදනවා. හැබැයි හතර කියන එක පෙන්වන්න හතරක් යොදන්න බෑ. මෙහෙම යොදුවොත් වැරදි. එහෙනම් මේකේ පොඩි නීතියක් තියෙනවා.
කිසියම් වූ එකම જાතියේ ඉලක්කම් තුනකට වඩා එක ළඟ යොදන්න බැහැ කියලා. එහෙනම් මෙන්න තුනක් එන්නේ මෙතෙන්. දැන් මෙතනින් හතරක් ආවොත් වැරදි. පහ හය ආවොත් වැරදි. ඒ නිසා එකම જાතියේව යොදන්න පුළුවන් එක ළඟ තුනක්. ඒ නිසා මේගොල්ලෝ විශේෂ සංකේත වගේක් පෙන්නලා තියෙනවා. මෙන්න මේ v වගේ මේ අක්ෂරය v මේක 5 කියලා. ඊළඟට මේ අක්ෂරේ x වගේ එක මේක 10 කියලා. ඔන්න ඔය දෙක උදව් කරගෙන අනිත් සංඛ්‍යා නිර්මාණය කරනවා. එහෙනම් මේ හැම වෙලේම මේ සංඛ්‍යාවකට වම් පසින් අගයක් ආවොත් අඩුයි කියනවා, දකුණු පසින් ආවොත් වැඩි කියනවා. එහෙනම් අපි v කියන මේ සංකේතයට මේක 5 මෙහෙන් එකක් දැම්මොත් 5ට එකක් අඩුයි කියන එක තමයි මෙතන අදහස. එහෙනම් 4. 5ට එකක් අඩුයි කියන්නේ 4. එහෙනම් මෙන්න 4 ලියන්නේ මෙහෙම. එහෙනම් පුතේ 5 ලියන්නේ අර විදිහටනේ. එහෙනම් මෙන්න 5. එහෙනම් 6 ලියන්නේ 5ට එකක් වැඩි කියලා. අර පැත්ත වැඩි වෙනවා. එහා පැත්ත. එහෙනම් මෙන්න 5ට එකක් වැඩි කියන්නේ 6. එහෙනම් 7 ලියන්නේ 5ට තව දෙකක් දාලා මේ 5යි 6යි 7යි. එහෙනම් 8 ලියන්නේ 5යි 6යි 7යි 8යි. හරිම ලේසි. පොඩි දෙයයි තියෙන්නේ. එහෙනම් 9 ලියලා බලමු. 5යි 6යි 7යි 8යි 9යි. මේක ලියන්න බෑ. ඇයි බැරි? මෙන්න අර අපි කියපු නීතියට පිටුපාලා යනවා. මොකද්ද වැරද්ද පුතේ කියන්න බලන්න. මෙතන වැරද්ද මොකද්ද? එකම සංඛ්‍යා හතරක් තියෙනවා එක ළඟ. එකම ඉලක්කම් හතරක් තියෙනවා. එහෙනම් මේක වැරදි. එහෙනම් අපිට දැන් ගන්න බෑ 5න් 6. අය ගන්න ඕනේ 10. එහෙනම් පුතේ 9 වෙන්නේ 10ට අඩුයි එකක්. එහෙනම් එක මෙහෙම පෙන්නන. අඩු කියන්නේ වම් පැත්ත, වැඩි කියන්නේ දකුණු පැත්ත. එහෙනම් ඔන්න 10ට එනකම් රෝම සංඛ්‍යා ලියන විදිහ තේරුණාද පුතාලට? හරි. එහෙනම් අපි යම් පොඩ්ඩක් එතෙන්ට. පුතා ගැටලු තියනවාද? රෝම සංඛ්‍යා සම්බන්ධව තෙන්ට එනකම්? මගේ පාඩම අපි ගණිතය පොතේ ලියාගමු රෝම සංඛ්‍යාංක කියලා. රෝම සංඛ්‍යාංක. සර් රෝම සංඛ්‍යා 100ට එනකන් තියනවද? පුතේ රෝම සංඛ්‍යා දැන් ඕන එහෙම නිර්මාණය කරන්න පුළුවන්, ඕන තරම් නිර්මාණය කරන්න පුළුවන්. නමුත් ඉතින් ඒක අපි එහෙම අපි භාවිත කරන්නේ රෝම සංඛ්‍යා අපේ ඉගෙන ගන්න තියෙන අපිට 20ට එනකම් විතරයි. ඕනෙම ඉතින් රෝම සංඛ්‍යා 100 200 1000 2000 ඕන එකක් ලියන්න පුළුවන්. ඒවට සංකේත තියෙනවා. 100ට සංකේතයක් තියෙනවා, 500ට තියෙනවා, 1000ට තියෙනවා. ඒ අනුව යනවා ඉස්සරහට. එතකොට 50ට 50ට පුතේ L අකුර. L 50. එතකොට 50ට 40 ලියන්න ගියහම ඊළඟට 10ක් අඩුයි කියලා තමයි ලියන්නේ. එතකොට 50 වම් පැත්තෙන් දානවා 10 x එක. එතකොට 14 කොහොමද ලියන්නේ? 14 අපි පුතේ එතනින් ඒක ඒ ටික කියන්නම් මම. ඔය ටික ලියලා ඔය ටික කතා කරලා මම ඒ ටික වෙනම දෙන්නම්. මේ ටික අපි ගොඩනගාගෙන ඉමු. දැන් මේ පොතේ ඔයාලගේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. 1 සිට 10 තෙක් රෝම සංඛ්‍යාංක හඳුනා ගනිමු කියලා. ඉතින් මේ තියෙන්නේ අපිට ඒ 10ට එනකන් රෝම සංඛ්‍යාංක ටික. හරිද? එතකොට මේ ටික බලන්න පුතාලා මම මේක මෙහෙම කරන්න. මම මේකේ ඔයාලට යා කරන්න කියන පුළුවන් අය බලන්න ස්ක්‍රීන් එකේ යා කරන්න. උල්ටු ගන්න නැතුව යා කරන්න. හරි. ඇති පුතේ. ඔයාලා දැන් මේ තේරුණානේ හරි. මට පොඩක් කියන්න බලන්න මේ යා කරන්න බලන්න සිතුම්සා මේ ටික යා කරන්න බලන්න සිතුම්සා. සර් හැමෝටම දෙන්න. ඒ ලේසි නේද ඒක? කවන ඉන්නකො මං කියන්නම්. සිතුම්සා යා කරන්න බලන්න.
හරි. අපි බලමු පොඩ අන්දිදි වැරදෙන් මාරු වෙනවා ඇති චුට්ටි චුට්ටි නේද? එහෙම වෙනවා ඇති. හරි. හොඳයි. හොඳයි පුතේ අපි බලමු. එතකොට මම තව කියන්නම් චතුමි බලන්න යා කරන්න. හරි. right good. බලන්න තුම්සා චතුමි නෙත්මික යා කරන්න බලන්න. හරි good. හොඳයි. හරිනේ? හරි හොඳයි. සර්. හොඳයි. ඊළඟට බුද්ධින්යා හරිනේ good. හොඳයි. ඔය විදිහට ඔයාලා මට ගහලා පෙන්නවා. හොඳයි. මම අනිත් අයට වෙන එකක් දෙන්නම්. හරි. දැන් මෙන්න මේක කරන්න ඕනේ. මම කියන්නම් ජනනි කරන්න ඕක ෆිල් කරන්න බලන්න. කාටද සර් කරන්න කිව්වේ? ජනනි මේ ස්ක්‍රීන් එකේ පේන්නේ රෝම සංඛ්‍යා මෙතන ලියන්න කියලා හින්දු අරාබියෙව්වයි දෙකම හිස්තැන් පුරවන්න. වර්ග දෙකකින්ම තියෙනවා. එකක් හරි දෙකක් හරි පුරවන්නකෝ. හරි. අනිත් එකත් පුරවන්න. හොඳයි පුතේ මම අනිත් එක තව කෙනෙකුට අවස්ථාවක් දෙන්නම් ඈ. right good. සර් චතුමි කරන්න. ඉන්න පුතේ කවුද ඇහුවේ? සර් නෙත්මික කරන්න. පුතේ නෙත්මික ඉස්සලා කරා නේද? මම කරපු නැති කෙනෙකුට දෙන්නම්. නෙත්මින හරි. නෙත්මින හරි. මේ නෙත්මික හරි. නෙත්මික මං ඉතුරු එක තව යාළුවෙකුට දෙන්නම් ඇති ඔතනින් 6 නිකන් ලිව්වාම. පුතේ ඒක වැරදි. ඒක වැරදි පුතේ. මේ ඔයා ලිව්වේ 4 පුතා. 6 ලියන්න 6. සර් මම නෙත්මික නෙමෙයි. නෑ මම මේ නෙත්මින නෙමෙයි නෙත්මික. ඔව් sorry නෑ ඉස්සලා ලිව්වේ නෙත්මිනද නෙත්මිකද? දැන් ලියන්නේ සර් නෙත්මින. නෙත්මින හරි ඒක තමයි. ඉස්සලා නෙත්මික ලියවනේ හරි. පුතා හරි ඈ දැන් හරි. අපි ඊළඟ එක දෙමු කවුද ලියන්නේ නැත්තේ සෙතුමි ලියවද? නෑ සර්. ලියන්න පුතේ.
රයිට්. චුට්ටි වැරද්දක් තියෙනව නේද පුතේ? මෙතන වැරදිනේ. මෙතන තියෙන්නේ මොකද්ද? 10ට එකක් අඩුයි කියලා. මේ 10 x කියන්නේ 10නේ. 10ට එකක් අඩුයි. එතකොට ලියන්න. ඒක පෙවුන්නේ නැහැ. දැන් ලියන්න බලන්න. ඒක ලියන්න පුතේ. අමාරුද ලියන්න එතන? අනේ ලියන්න බෑ මගේ පෙන් එක පෙන්නුවට ඒකේ පෙන් එකක් නැහැ. කමක් නැහැ පුතේ. හරි. වටිලා තියෙන්නේ. ඔව් කමක් නැහැ. මට කියන්නකෝ මෙතන කීයද ලියන්න ඕනේ කියලා. නවය. good. හරි. ඊළඟට කවුද තව ලියපු නැති පුතාලා ඉන්නේ? හරිද හැමෝම? වෙනසක් නෑනේ අද. කාටද මට කියන්න බැරි වුණා නම් අවස්ථාවක් දෙන්න අහන්නේ. හැමෝම ලියවද? ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් ඊළඟ දෙක ලියන්න. නෑනේ. හරි. එහෙනම් බලන්න ලියන්න කවුරු හරි පුතාලා. ඊළඟ දෙක. හරි. ඇති නේද? හරි බලමු අපි. හොඳයි. ඔයාලා ලියපුවා ඇති පුතේ දැන්. ඔන්න බලන්න. අපි බලමු දැන්. මෙහෙමයි එන්න ඕනේ. මේ බලන්න. ඔය ටික. හරිනේ. මේ තියෙන්නේ 10, මේ තියෙන්නේ 1, මේ තියෙන්නේ 5ට එකක් වැඩි 6, මේ තියෙන්නේ 10ට එකක් අඩු 9, 5ට දෙකක් වැඩි කියන්නේ 7, මේ 3, මේ 5, මේ 2 එක පුළුවන් මේ 5ට එකක් අඩුයි 4. හරි. දැන් අපිට පුතේ රෝම සංඛ්‍යාවලත් අර සාමාන්‍ය පරිදි පෙරපසු සංඛ්‍යා තියෙනවා. ඔන්න මං කියන අය මේක ලියන්න. සිතුම්සා පළවෙනි එකේ දෙපැත්තම පුරවන්න සිතුම්සා. ඊළඟට චතුමි පුරවන්න දෙවෙනි එක. ඊළඟට ජනනි පුරවන්න තුන්වෙනි එක. නෙත්මික පුරවන්න ඊළඟ එක 4. බුද්ධින්‍ය පුරවන්න තව එකක් තියෙනවනේ අන්තිම එක. සර් 3 එකේ කවුරු හරි ළමයෙක් ලියලා. කොකේද? ඔයා ලියන්න පුතා. මම මේ තුන්වෙනි එකද? 1 2 3 මේකනේ. අයක මකන්න. ලියන්න. සර් කුලෙන් දැන් ජොයින් උනේ මොනවාද ඉගෙනුවේ? පුතේ ඔයාගේ පන්තිය තාම පටන් ගත්තේ නෑ. ඔයාලගේ පන්තිය 2:30ට තියෙන්නේ. මේ වෙන පන්තියක් තියෙන පුතේ. මම ලින්ක් එක ඔයාලට දාලා නැහැ. තාම ඔය කී සතියකින් ඔයා එන්නේ නැත්තේ. හරිද පුතේ? 2:30ට ජොයින් වෙන්න. හරිනේ. right. අපි බලමු. මේ එකක් ලියලා නැහැ. මම කාටද කිව්වේ දෙවෙනි එක පුතේ? දෙවෙනි කාටද කිව්වේ? එකක් ලියන්න. right. ඇතිනේ. අපි බලමු එනවා ඔයගොල්ලෝගේ උත්තර. right. පුතේ එතකොට මෙන්න මෙතන තියෙන්නේ 6. 5යි 1යි 6යිනේ. එතකොට එකක් අඩුයි කියන්නේ 5. එහෙනම් මේ පැත්තට 7 වෙනවා. ඔය මේ පැත්තේ 2 නම් ඒක එකක් අඩු වෙනවා 1. එහෙනම් 8ට 3. නේ? 5යි 3යි 8යි කියන්නේ 8ට එකක් අඩුයි කියන්නේ 7. මේ 7 කොහොමද ලියන්නේ? 5 6 7. එහෙනම් 9 ලියන්නේ 10ට එකක් අඩුයි. මෙතන 4නේ. 5ට එකක් අඩුයි කියන්නේ එහෙනම් 3. එහෙනම් ඊළඟට වැඩි වෙනවා 5. මෙතන 9ට එකක් අඩුයි කියන්නේ 8. 8 කොහොමද? 5 6 7 8 කියලා 5යි 3යි. එහෙනම් i 3යි. ඊළඟට එහෙනම් 9ට එකක් වැඩි කියන්නේ 10යි. හරි. එහෙනම් පුතේ ඔතන රෝම සංඛ්‍යාංක කියලා ලියාගත්තනේ පුතා නේද හැමෝම? ලියව නේද? ලියාගත්තා.
හරි. එතකොට මෙන්න මේ ටික අපි මතක් වෙන්න ලියාගමු. 1 මේ විදිහ, 2 මේ විදිහ, 3, 4, 5, 6, 7, 8, 9, 10 කියලා උතන ලිව්වා. 11, 12, 13 කියලා මේක 20 වෙනකන් අපි ලියාගමු. එතකොට ඒ පාඩම එතනින් ඉවර කරන්න පුළුවන්. හරි. අපි ලියා ගන්න ඕනේ 20ටම නිකන්ද? 20 වෙනකන් ලියාමු පුතේ. එතකොට පුතාලගේ පහසුවෙනිය කොටසත් එක්කම ආවරණය වෙනවා එතකොට. 5ට තියෙන්නේ 20 වෙනකන්. දැන් ඔයාලට තියෙන්නේ 10ට වෙනකන් 4 ශ්‍රේණිය. මේ මම grade 5 කියලා දාලා තියෙන්නේ 5 ශ්‍රේණියටත් එක්ක මේ 20 වෙනකන් තියෙන්නේ කියලා පෙන්වන්න ඕන නිසා. දැන් අර ඔතෙක් මම කතා කරේ 4 ශ්‍රේණිය ටික මේ මෙතන 20 වෙනකන් තියෙන ටික 5 ශ්‍රේණිය ටික. හරියට ලියන්න වරද්දන්න එපා. කියන්න. සර් මේකේ රෙකෝඩියන් එක ගෲප් එකට දානවා නේද? ඔව් සෙතුමිද? නෑ සර් ජනනි. ජනනි මම දාන්නම් ඈ.